පෙනීමක් ඇති වෙන විට තේරුම් ගන්නේ කොහොමද? පෙනීමක් ඇති වෙනකොට එහෙම නැත්නම් ඇතිවීමක් ඇති වෙන විට එහෙම නැත්නම් ගඳ සුවඳක් දැනෙන විට එහෙම නැත්නම් රසයක් දැනෙන විට එහෙම නැත්නම් මනසින් යමක් මතක් වෙන විට දැන් ඔය හය ආකාරයට මේ මනසට අහු වෙන අවස්ථා හයක් අපිට සිදු වෙනවා. ඒ අවස්ථාවලදී තමයි අපිට මම ඉන්නවා කියන හැඟීම ඇති වෙන්නේ. නැතුව මම කියන හැඟීම අපට ඇති වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. මේක නිරතුරු වර්ෂාවක් වගේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනින් මොහොතක් පාසා හටගන්නවා. මේ විදිහට හටගන්න අවස්ථාවේ තමයි අපිට මම ඉන්නවා කියන හැඟීම තියෙන්නේ. නැතුව මම නැහැ. මේක හොඳට තේරුම් ගන්න. එතකොට මේකට යන කාලය මොකද්ද? අපිට පෙන්නවා අකාලිකයි. ධර්මය අපිට පෙන්නවා. මේ බලන්න ධර්මය මේ විදිහට කියලා අපිට පෙන්නවා. එහෙනම් පළවෙනි දේ තමයි අකාලික වෙන්න ඕන. එහෙනම් මේ අකාලිකවම මේ විදිහට මම කියන හැඟීම එනවා එතනම නැසෙනවා. එනවා එතනම නැසෙනවා. නිරතුරු ඔය දේ සිදුවෙන නිසා තමයි මේ මම දිගටම ඉන්නවා කියලා අපිට හැඟීමක් එන්නේ. ඒකයි අපිට තද නින්දෙදී ඉන්ද්‍රියන් වැඩ කරන්නේ නැහැ. දැන් බලන්න ඉන්ද්‍රිය ඔස්සේ නේද මේ අපි අහු වෙලා තියෙන්නේ. නමුත් දැන් මේ පෙනීම කියන එක අපිට බාහිරෙන් කවදාවත් ඇවිත් නැහැ. අපි හිතනවා බාහිරේ දැක්ක කියලා. ඒක සිතීමක්. දැකීමක් නෙමෙයි. පෙනීම නම් පෙනීමෙන් ඉවර වෙන්න ඕන. අපි පෙනීමෙන් ඉවර කරන්න දක්ෂ නැහැ. ඒකයි අපිට වෙලා තියෙන්නේ. දැන් අද අපිට වෙලා තියෙන්නේ පෙනීමට දැනීමක් හදා ගන්නවා. දැනීම තුලින් පෙනීම බලනවා. ඇසීමට දැනීමක් හදා ගන්නවා. දැනීම තුලින් ඇසීම අහනවා. ඔය විදියට තමයි අපි යන්න මුලාවටපත් උනේ. පෙනීම පෙනීමෙන් අවසන් වුණා නම් අපිට දුකක් නැහැ. ඒක තේරුම් ගන්න ඕන අපි. එතකොට පෙනීමට දැනීම දැම්මේ කොහමද? මේක කොහෙන්ද ආවේ? පෙනෙනවා නම් වැදුණු තැනම පස්සෙන් ඉවරයි ඒක. ආයේ නෑ මොකුත් ඒ ගැන කතා කරන්න දෙයක් නෑ. පෙනීම පෙනීමෙන්ම අවසන්. දැන් පෙනීමෙන් අවසන් කරන්න බෑ. ඇයි අවසන් කරන්න බැරි? අපි හැමෝම අන්න අහු වෙලා ආත්ම දෘෂ්ටියට. ආත්ම දෘෂ්ටියට මේ අහු වෙලා ඉන්නේ අපි. ආත්ම දෘෂ්ටිය කියන්නේ කවදාවත් තිබිච්ච දෙයක් නෙමෙයි. දෘෂ්ටියක් කියන්නේ තියෙන දෙයකට කියනවා නෙමෙයි. කවදාවත්ම තිබිලා නැහැ. තිබිලා නැති දෙයක් තිබුණු බවට රැවටුණා. දැන් ඒ රැවටීම තමයි දෘෂ්ටියක් හැටියට අපි ගන්නෙ. දැන් මේ ආත්ම දෘෂ්ටිය තුලින් තමයි අපිට මේ පෙනීමට දැනීම දාන්නේ. පැහැදිලිද? එතකොට මේ පෙනීම පෙනීමෙන් අවසන් වුණා නම් අන්න අපි බේරුණා. අද අපට ඒක ඉවර කරගන්න බෑ. දැන් බලන්න ඔයාලා හැමෝම ඉපදුණු අවස්ථාවේ සතියක් විතර ගියාට පස්සේ මොනවද ඔයගොල්ලෝ ඇහැට ආපුවම තෝරාගත්තේ?
තෝරාගත්ත දෙයක් තියෙනවද? පෙනීම තිබුණා නේද ඒ අවස්ථාවේ? ඇහැ අන්ධ වෙලා තිබුණේ. කනට ශබ්ද ආවා. නමුත් කන ආයේ ඇහෙන්නේ නැතුව එහෙම තිබ්බේ නැහැ තිබුණා. නමුත් තෝරාගන්න ගියේ නැහැ. එහෙනම් මේ ඉන්ද්‍රිය හයේම අපිට කිසිම වැරැද්දක් නැහැ. මේ හයයට තෝරන්න දැනීමක් දාන්න ගිය දා ඉඳලා තමයි අපි අමාරුවේ වැටුනේ. දැන් ඒ අමාරුවෙන් ගොඩ වෙන්න බැරුව තමයි අපි මේ දඟලන්නේ. ඒ අමාරුවෙන් තමයි අපි දුකක් අල්ලාගත්තේ. දුකක් අල්ලාගත්තේ වෙන කිසිම දෙයක් අපි අල්ලාගත්තේ නැහැ. අපි නොදන්නා ලොකුම දුකකටපත් වුණා. මරණය අයිති කරගත්තා. නැත්තම් මරණය අපට උරුම නැහැ. මේ බලෙන් මේවා අපි අයිති කරගෙන දැන් අපි දුකයි දුකයි කියනවා. ඒ හින්දා අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් මේ දැනීම දාන එක පුළුවන් තරම් බලප්ප ගන්න. එතකොට පෙනීම කියන්නේ අපිට විඥානය හරහා තමයි දෙන්නේ. නමුත් ඒක මම හදන දෙයක්, මගේ දෙයක් නෙමෙයි. ඒ තමයි අපිට උත්පත්ති කර්ම වේගයෙන් අපිට මේ රැවටෙන්න ඕන කරන අවිද්‍යා ශක්තිය ලැබිච්ච තැන. නමුත් අපිට දැන් මේකෙන් ගැලවෙන්න පුළුවන් මාර්ගය බුදුහාඳුරුවෝ පෙන්නලා දීලා තියෙනවා. ඒ පෙන්නන දේ තමයි අපි දැන් ක්‍රියාත්මක කරන්න ඕන. දැන් එහෙනම් මේ නොදන්නාකම උඩ දැන් බලන්න කනට ශබ්දයක් ඇහුණා කියනකොට අපි ඉන්නේ කොහෙද? මේ මනස තුල විඥානයේ මවන ශබ්දයක් තමයි අල්ලගත්තේ. මෙතෙන්ට වදිනකොට මෙතන කම්බරි කම්පනයක් කර වෙන මොකුත් නැහැ. ශබ්දය අල්ලගත්තේ මේ විඥානය හරහා. එහෙනම් මෙතන වදිනවත් එක්කම ඒක එතරම් ඉවර වුණා. එතකොට මනසින් අපිට පෙන්නනවා විඥානය හරහා. විඥානය කවුද සකස් කරන්නේ? අවිද්‍යාව තුල සංකාර කරනවා, සකස් කරනවා. කවුද සකස් කරන්නේ? අන්න තණ්හාව අනුශය වශයෙන් අපි ඉගෙන ගත්ත දා ඉඳලා අල්ලාගත්ත දැනුම තියෙනවා. දැන් මේ වයනවා එකෙන් එක සංකල්ප විදියට ඉදිරිපත් වෙනවා. ඒ සංකල්ප ඉදිරිපත් වෙනකොට තමයි මේ විඥාන දැනුම අපට ලබා දෙන්නේ. එතකොට මේ යටින් ඉඳන් ක්‍රියාත්මක කරන්නේ කවුද? තණ්හාව. මේ තණ්හාව ක්‍රියාත්මක කරනකොට අපිට අන්න දැනුම එනකොටම ඒ තුල නාම රූපයක් පෙන්නනවමයි. නමුත් විඥාණයට ආත්ම දෘෂ්ටිය කැවුවේ නැත්තම්, ඒකට ඉඩ දුන්නේ නැත්තම් මේ මොහොතේ අපි ඉන්නවනම් මේ මොහොතේ එහෙනම් අපිට අතීතය ගන්න බෑ. අන්න අපි එතකොට මේ මොහොතේ හටගන්න මේ විඥාන නාම රූප ක්‍රියාවලිය මේ මොහොතේම අවසන් වෙන බව දකින්න. මේක හැදෙන්නේ කොහමද? අපිට පෙන්නවා ඉමස්මින් සතිදං හෝති. අවිද්‍යාව නොදන්නාකම තියෙන හින්දා තමයි මේ සකස් කිරීම එන්නේ. සකස් කරනකොට සංකාර කරන නිසායි මෙය ඇත්නම් මෙය වේ. ආයේ දෙතරකට එහෙම වෙන්නේ නැහැ. මේ දෙක එකටමයි එන්නේ. මේ දෙක එකටම එනවා, එකටම
නැති වෙලා යනවා. ඒකයි මේ ප්‍රත්‍යুৎපන්න ධර්මයේ ස්වභාවය. එතකොට එහෙනම් එකටම හටගෙන එකටම නැසෙනවා නම් අපිට කියන්න බෑ මේ අධික වේගයෙන් සිදු වෙනකොට මේක පවතිනවා තියනවා කියන හැඟීම ගන්න බෑ. එහෙනම් පෙනීමෙන් අවසන් වුණොත් අපි ආත්ම දෘෂ්ටියට එකතු වෙන්නේ නැහැ. පෙනීම දැනීමට ආවොත් තමයි අපි ආත්ම දෘෂ්ටියට එකතු වෙන්නේ. එතකොට බලන්න දැන් මේ දැනීම අපට කොච්චර හරස් වෙනවද මේ සත්‍ය දකින්න? ඕකම නේද අපට හුඟක් වෙලාවට වෙලා තියෙන්නේ. යම් දැනීමක් මෙතෙන්ට ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙනකොට අර රූපයට මොනවා හරි අපිට එනවා. ඒයින් අර කුරුල්ලනේ කෑ ගහන්නේ. එහෙම නැත්නම් අර වාහනේ සද්දෙනේ. මේ විදියට අපිට මොනවා හරි අපි ඇතුලෙන් දෙනවා. ඒ දෙනකොට අපි දන්නේම නෑ මේ නාම රූපේ සත්‍යයි කියලා පිළි අරන් ඉවරයි. නමුත් මේ නාම රූපේ පෙන්වුවේ මොකද්ද? සංඥාවක්, මිරිඟුවක්. මිරිඟුව එතකොට මොනවද තියෙන්නේ? කොතනද තියෙන්නේ මොනවද තියෙන්නේ? තැනක් එහෙම අපිට පණවන්න පුළුවන්ද? අතනින් මෙතෙන්ට ආවා කියන්න පුළුවන්ද? තැනක් තියනවද? යමක් තියනවද? ওই දෙක හොඳට තේරුම් ගන්න. යමක් මෙතන නෑ, තැනක් මෙතන නෑ. අපිට පෙන්වන්න බෑ. අන්න අතන සද්දෙ මෙතන මම ඇහුවා කියන්න අපිට බෑ. ඇයි? මේක මිරිඟුවක්. මිරිඟුව නම් කවදාවත් කොතනකවත් තියෙන දෙයක් නෑ. කොතන තැනක් අපිට පණවන්නත්. තැනක් නෑ, දෙයක් නෑ. එහෙනම් මේ හේතු නිසා මේක මෙහෙම පැන වුණාට මේ වගේ පෙන්නුවට මෙහෙම දෙයක් කවදාවත්ම ඇති වෙලා නැහැ. ඇති වෙලාම නැහැ. නමුත් අපි මොනතරම් අවිද්‍යාවෙන් යට වෙලාද? අපිට පවතින රූපයක් පේනවා. ඒ පවතින රූපෙට තව විස්තරයකුත් දෙනවා. ඕම නේද අපි හැසිරෙන්නේ? එතකොට අපි කොහෙද ඉන්නේ? මිරිඟුව ඔස්සේ නේද මේ දුවන්නේ? මිරිඟුව ඔස්සේ දිව්වා. එක පැත්තකට දුවලා හැටි වැඩෙනකොට අනිත් පැත්තට හැරිලා බලනවා නේ. එහෙනම් අල්ලන්න බෑ. අනිත් පැත්තේවත් බලන්න. දැන් අනිත් පැත්තට දුවනවා. ඔය විදිහට අපි නිරතුරු මේ ඉන්ද්‍රිය පහට රැවටිලා හතර අතට දුවමින් තමයි අපි ඉන්නේ. අපි දන්නෙත් නෑ අපේ කාලය විනාශ වෙලා. මේ මනුෂ්‍ය ජීවිතයේ තියෙන වටිනාකම තේරුම් ගන්න අපට ශක්තිය නෑ. ඒ හින්දා අපි තේරුම් ගන්න ඕන මේ මොහොතේ අදිෂ්ඨාන කරගන්න ඕන මේ මොහොතේ අපි හරියට මෙතන මනස ක්‍රියාත්මක කරගන්න ඕන. දැන් මෙච්චර කල් විඥාන දැනීම ඇවිදිලා මේ නාම රූපය අල්ලලා දෙනකොට අපි හිටියේ කොහෙද? අයෝනිසෝ මනසිකාරයෙන් තමයි අපි හැසිරුනේ. ඒක ඇල්ලුවා. ඒක තියාගත්තා, පැවැත්මක් ඇති කරගත්තා. අන්තිමට ජාති ජරා මරණ දුක්ඛ කන්දස්ස සමුදයෝ. එකවරක්ද? කී වාරයක් මේ වෙනුවෙන් අපිට මැරෙන්න වෙනවද? සංසාරේ කොච්චර දුර ගමන් කරන්න වෙනවද? අපි මේව තේරුම් ගන්න ඕන. ඒ නිසා අපේ කාරුණික බුදුරජාණන් වහන්සේ අපිට මේක පෙන්නලා දුන්නේ. මෙතනින් ගැලවෙන්න මේ ලොකු අමාරුවක වැටිලා තියෙන්නේ. ලෝකෙ දිහා බුදුහාමුදුරු බුදු වැසින් බලනකොට දැක්කා. මේ ලෝකේ සත්‍යය දුකෙන් දුකටමපත් වෙනවා. මේ ස්පර්ශයට ගැති වෙලා පස්සයක් ඇති වුණා කියලා ගැති වෙලා ලෙඩක් හදාගෙන ඒ ලෙඩේ තමයි මම කියන්නේ කියලා. ලෙඩක් හදාගෙන නිකන් ඉන්නේ නැහැ. දකින එක ඇහෙන එක
දැනෙන එක හිතන එක සේරම අල්ලා ගන්නවා. අනේ දන්නේ නැහැ. බුදුහාඳුරුවෝ පෙන්නලා තියෙනවා. මෙහෙම දන්නේ නැහැ. දන්නේ නැතුව මේක අල්ලා ගන්නවා. අනේ අල්ලා ගත්තට ඒ මොහොතේ මේක අන්න වෙනස් වෙලා මැරිලා ගියා. එතකොට මේ රැවටීම දැකපු බුදු පියාණන් වහන්සේ අපිට අනුකම්පාවෙන් මේ ධර්මය පෙන්නලා දුන්නා. මෙතනින් ගැලවෙන්න කිසිම දෙයක් නැහැ, කිසිම තැනක් නැහැ. මේ ඉබාගාතේ අඬ දොඩ අපි දුවන. මේක තේරුම් අරන් මේ ලොකු ලෙඩක් අපි හදාගෙන තියෙන්නේ. මේ ලෙඩෙන් ගැලවෙන්න අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන. එතකොට මේක මමද කරන්නේ? ඒක හොඳට තේරුම් ගන්න. මේ ආත්ම දෘෂ්ටිය තුලින් බලනකොට තමයි අපිට මම එන්නේ. මම නෙමෙයි මේක කරන්නේ. හේතු නිසා හේතු ප්‍රත්‍යයෙන් පෙන්වන ධර්මයක්. හටගන්න දෙයක් මේක. මේක එක මොහොතක්වත් තිබිලත් නැහැ, පැවතිලත් නැහැ. හරියට මොන වගේද? මේ නාම රූපේ පෙන්නවා දියේ ඇඳි ඉරක් වගේ. කොච්චර වෙලාවක් තියනවද? පටන් ගන්න තැන ඉඳලම ඒ මොහොතේම ඇඳා වගේ පේනවා. මොනවද තියෙන්නේ? එහෙනම් මේ නාම රූපේ වගේ එකක්. දියේ ඇඳ ඉරක් වගේ. එහෙනම් මෙහෙම එකක් තමයි මේ අපි පවතිනවා, තියනවා, ඉන්නවා කියලා මේ අල්ලගෙන විඳින්නේ. බලන්න මොනතරම් රැවටීමක්ද කියලා. පටන් ගත්ත තැන ඉඳලම ඉවරයි නේද? කොයි තැනද පැවතුනේ දියේ ඇඳ ඉර? කොච්චර වෙලාවක් පැවතුනාද? ඔන්න දැන් ඔය වගේ තමයි අපිට නිරන්තර මේ නාම රූපේ ඇති වෙන්නේ. එහෙනම් මේ නාම රූපෙන් අපි නිදහස් වෙන්න ඕන. එහෙම දෙයක් තිබිලම නැහැ. එහෙනම් තිබුණු බවට ඇති වෙන මුලාවෙන් අපි නිදහස් වෙන්න ඕන. ඒකට අපිට තියෙන එකම උදව්ව තමයි යෝනිසෝ මනසිකාරයත් සිහියත්. සිහිය පවත්වන්න ඕන. වේගෙන් විශාල ප්‍රමාණයක් ලක්ෂ ගාණක් වාර ඇතිවෙමින් නැතිවෙමින් යන දෙයක් සියල්ල එකට පොදි කරගෙන ස්කන්ධයක් හැටියට අපි අල්ලගෙන ගොඩක් හැටියට අල්ලගෙන එකක් හදලා ගොඩක් හැටියට අල්ලගෙන එකක් හදනකොට තමයි අපිට පැවැත්මත් එක්ක මේක අහුවෙලා යන්නේ. අනේ නොදැනුවත්වම රූපයක් බවට පත් වෙනකොට රූපේ බලන්නත් පහළ වෙලා ඉවරයි. අන්න නොදැනුවත්වම අපි මමත්වයට කොටු වෙලා ඉවරයි. මේ මමත්වයට කොටු වෙලා ඉවරුණා නම් අපිට අන්න ජාති ජරා මරණ කවදාවත් වළක්වන්න බෑ. එතකොට මෙතන අපි පැවැත්ම අල්ලන්නෙම උපාදානස්කන්ධයට ගිහිල්ලා මේක අල්ලගෙන කවුද ඇල්ලුවේ? මමද? මේ තණ්හාවේ වැඩ. තණ්හාවෙන් මවල දුන්නා. තණ්හාවෙන් මේක නැවතත් අල්ලගෙන විඳිනවා. මේ වින්දනයට අවශ්‍ය කරුණ ටිකයි තණ්හාවෙන් ඇති කරගන්නේ. එතකොට මෙතන සත්‍යය කියලා අපි මුලා වුණාට සත්‍යයක ඉඳලම නෑ. මේ ස්කන්ධ පහක් තමයි තිබිලා තියෙන්නේ. ස්කන්ධ පහ විතරයි තිබිලා තියෙන්නේ. අපේ ආත්ම දෘෂ්ටිය තුල, අපේ රැවටීම තුල අවිද්‍යාවෙන් අපි පිළිගත්තා මම ඉන්නවා බාහිරයක් තියනවා කියලා. මේ මුලාව ඇති කරේ අපිට මේ ස්පර්ශයට ගැති වෙච්ච නිසා. ස්පර්ශයක් මෙතන වුණා කියලා ඇහැට වැදුනා, කනට ඇහුණා කියන
මේ ස්පර්ශයකට අපි අහු වුණා. ඒ අහුවීම තුල අපි කොටු වුණා. අන්න මමත් ඉන්නවා බාහිරයක් තියෙනවා. දැන් අපි අර කුඩා දරුවෙක් වුණු අවස්ථාවේ හරිම සැපෙන් හිටියා. නමුත් ඊට පස්සේ විඥාන දැනුමක් අපි අල්ලාගත්තා බාහිරින්. අම්මා තාත්තා කියලා දෙනකොට එහෙම නැත්තම් පොත්පත් වලින් වැඩිහිටියන්ගෙන් අපි අල්ලාගත්ත දැනුම අන්න අපි උදව් කරන් දැන් වැටුනේ මොකටද? අර තිබිච්ච සැපේ අපිට නැති වුණා, දුක බදාගත්තා. දැන් දිගටම යන සත්‍යයක් ඉන්නවා කියලා ගත්තා, බාහිරයක් තියනවා කියලා. මේ මූලාව තුල අපිට කවදාවත් සැනසීමක් නම් ලැබුණේ නැහැ මේ වෙනතුරු. එක එක ආකාරයට විඳ විඳ දුක් වේදනා විඳිනවා, සැප වේදනා විඳිනවා, අදුක්කම සුඛ විඳිනවා. මේ තුනම මේ ලෝකය තව තවත් තහවුරු වෙන්න උදව් කරන මායාවේ කරුණ. මේ මාර පරාජයක් අපි මෙතන කරන්න ඕන. ඒ මාර පරාජයට නිකම් බෑ. අපි අන්න මානසිකාරය දියුණු කරගන්න ඕන, යෝනිසෝ මානසිකාරය බව. දැන් මේක අපිට වෙන කිසිම ක්‍රමයකින් බෑ. මනසම උදව් කරන් මනසෙන් නිදහස් වෙන ක්‍රමයක් අපි මේ හොයන්නේ. එතකොට යෝනිසෝ මානසිකාරයෙන් අපි මේ ලෝකයේ මේ අපිට හැදෙන ලෝකය කොහෙද මේ ලෝකයේ තියෙන්නේ? කොහෙද මේ සත්‍යය ඉන්නේ? ඒ දෙකම තියෙන්නේ මේ නාම රූපය බාහිරයි කියනකොට ලෝකය පැනවිලා ඒ නාම රූපය දකින්න කෙනා ඉන්නකොට අන්න මමත් ඉන්නේ. දැන් කොහෙද මේ දෙකම තියෙන්නේ? මේ මොහොතේ නාම රූප අන්න විඥාණයෙන් පනවනවා නාම රූපය, නාම රූපයෙන් පනවනවා විඥාණය. මේ දෙක අන්න දැන් එකිනෙකට ප්‍රත්‍ය වෙමින් අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙමින් මේක කරකෝල දෙනවා අපට. එතකොට අපි දියසුලියකට මැදි වුණේ මේ දැන්. දියසුලියට මැදි වුණොත් අපි මේකේ අර අගාධයටම අහු වෙලා ගිලිලා මැරිලා යනවා මිසක් අපිට කවදාවත් බේරෙන්න බෑ. ඒ නිසා අපි මේ විඥාණයෙන් මැවෙන නාම රූපය බොරුවක් බව තේරුම් ගත්තොත් අපිට මෙතනින් ගැලවෙන්න පුළුවන්. එහෙම ගැලවුණොත් අපිට මෙතනින් නිදහස් වීමේ ශක්තිය තියෙනවා. එතකොට අපි ආත්ම දෘෂ්ටියෙන් ගැලවෙන්න ඕන. මේ ධර්මයේ බලන්න. මේ මොහොත ඇර වෙන මොහොතක් අපිට නෑ. අපි ජීවත් වෙනවා කියලා හැමතිස්සෙම හිතන්නේ මේ මොහොතේ විතරයි. අතීතේ අපිට ජීවත් වෙන්න බෑ, අනාගතේ ජීවත් වෙන්න බෑ. මේ මොහොතෙත් අපි ජීවත් වෙනවා කියන්නේ පැවැත්මක් අල්ලාගත්ත නිසා. එතකොට මෙතන අපි පැවැත්මක් අල්ලාගත්තේ එතනත් අපි මුලාවටපත් වෙලා. එතන ප්‍රමාදයි අපි. අයෝනිසෝ මානසිකාරය නිසායි අපි පැවැත්මක් අල්ලාගත්තේ. එහෙනම් දැන් අපි මේක බලන්න ඕන. සිහිය පවත්තන්න ඕන මේ මොහොතට. මේ මොහොතේ ආත්ම දෘෂ්ටියෙන් ගැලවිලා. එහෙනම් විඥාණයෙන් කියන්නේ මායාවක්. මායාවෙන් පනවන රූපය පෙන්눔 කෙරුවට කවදාවත්ම එහෙම දෙයක් හැදිලා නැහැ. එහෙනම් අපි බලන්න ඕන මේ නාම රූපේ මොකද්ද? තියෙන දෙයක් නෙමේ, ඒක බොරුවක්. බොරුව බව තහවුරු වෙන්න ඕන අපට. එහෙනම් ඒකේ කිසිම වටිනාකමක් නැහැ. ඔය නාම රූපෙට තමයි අපි වේලාවකට කියනවා රත්තරන් කියලා, වේලාවකට කියනවා මුදල් කියලා, වේලාවකට කියනවා මගේ අම්මා මගේ තාත්තා. දැන් මේ කොහෙද මේ කැරකෙන්නේ? මේ මානසෙම නේද අපි කැරකෙන්නේ? මේ පටිච්ච සමුප්පාදයේ තුලම නේද අපි කැරකෙන්නේ? අපි ලෝකයේ තුල මේ විදියට තමයි කැරකෙන්නේ. මෙතන තමයි අපිට ලෝකයේ තියෙන්නේ, මෙතන තමයි
මේ සත්‍ය හැඟීම තියෙන. එහෙනම් මේ මුලාවෙන් ගැලවෙන්න අන්න අපි දැන් මේ මොහොතට ඇවිදිලා මේ ආත්ම දෘෂ්ටියෙන් ගැලවිලා ආත්ම දෘෂ්ටියෙන් ගැලවෙනවා නම් අපිට විඥාන දැනුම උදව් කරන්න බෑ මේක හොයන්න. ඒක තේරුම් ගන්න ඕන. විඥාන දැනුමෙන් මේ මොහොතේ මොකද්ද වෙන්නේ? මේ මොකද්ද කියලා අපිට හොයන්න වෙනවා එහෙනම්. පෙර දැනගත් දෙයින් අපිට මෙය කවදාවත් බලන්න බෑ. පෙර දැනුම අත්හැරලා මේ මොහොතට ඇවිදින් මේ මොහොතේ සිදුවෙන්නේ මොකද්ද කියලා අපි යන්න විමර්ශනයෙන් බැලිය යුතුයි. එහෙම බැලුවොත් අපිට පැහැදිලි වෙනවා එහෙනම් මේ නාම රූපයත් බොරු මෙතන ඒ නිසා හටගන්න ආයතන රූපය දැක්ක ඇහැ ශබ්දය දැක්ක කන මේවා ආයතන කියන්නේ යමක් නිස්පාදනය කරනවා. එහෙනම් ඒව කවදාවත් වෙන්න බෑ මේ නාම රූපේ බොරු නම් කවදාවත් ආයතන ඇත්ත වෙන්න බෑ ආයතනත් බොරු. එතකොට අපි මේ විදිහට මේ නාම රූපයේ බොරුවක් බව පැහැදිලි කරමින් මනසට දෙන්න ඕන. මේ කරුණ අපි දෙනකොට අන්න නාම රූපය අපිට ඉබේම අගයක් නැතුව යන. අගයක් නැතුව යනකොට අපි ඒක තෝර ඉන්නේ නෑ. අහවල් සද්දේ අහවල් රූපේ කිය අපි තෝරන්නේ. අපි මොකද කරන්නේ? ඒ බොරුවක් නම් ඒක ඊතරම අත්හැරෙයි. මේ අත්හැරගෙන යනවා නම් අපිට උදව් වෙන්නේ කවුද? කවුරු හරි අපිට උදව් කරනවද? නෑ. තණ්හාවෙන් නාම රූපේ පනවලා දෙනවා. විඥාණය හරහා. නමුත් දැන් සිහිය බුද්ධිය අපිට උදව් වෙනවා. විශේෂ නුවණින් අපි මෙතන බලන්නේ දැන්. අපි මේ ධර්මය දැනගන්නේ ඒ විශේෂ නුවණ ලබා ගන්නයි. ඒ නුවණින් අපි මෙතන බලන්න ඕන. වෙන්න බෑ මෙතන. මේක බොරුවක්. මේක බොරුවක් නම් අපිට කවදා හරි අන්න විඥාණයට එන නාම රූපේ අපිට ඉබේම නැතු වෙනවා. එහෙනම් විඥාණය අපිට පෙන්වන්න නාම රූපයක් නැහැ. ඇයි ඒ? අනුශය තණ්හාවට අපි කරුණු දුන්නේ නැහැ. අනුශයට තියනවා නම් තමයි විඥාන නාම රූප ලබා දෙන්නේ. දැන් අනුශයට ඉඩ දෙන්නේ නැහැ අපි. සිහිය පවත්නවා. යෝනිසෝ මනසිකාරයෙන් බලනවා. එතකොට අන්න විඥාණයෙන් පනවන නාම රූපේ බොරු බව දකින්න. අන්න ඒ විදිහට අපි සිහියයි වීරියයි අරගෙන අපි මෙතන ක්‍රියාත්මක විය යුතුයි. ඒ ක්‍රියාත්මක වෙනකොට අන්න අපි දන්නේම නැහැ අපිට කවදා හරි මේ විඥාණය නාම රූපය නැතුව යන. ඒ නැතුව යන අවස්ථාවට අපිට අන්න තණ්හාව ඉබේම ඡේ වෙලා යනවා. ඒක ක්ෂණයකට මේ දේ සිදු වෙනවා. එහෙනම් දැන් අපි මේ දීලා තියෙන්නේ අවිද්‍යාව වෙනුවට විද්‍යාවයි. එහෙනම් විද්‍යාවත් තණ්හාව ඡය කරන මාර්ගයත් අපේ දියුණු කරන්න අන්න අපිට ඉබේම මේ බොරුවෙන් අපිට ගැලවෙන අවස්ථාවක් ලැබෙනවා. ඒක ක්ෂණයකට අපිට නිදහස් වෙන්න ශක්තිය ලැබෙනවා. ඔබ සැමටත් ඒ ශක්තියම ලැබේවා. එහෙනම් දැන් ඊළඟ දවසේ දෙමු ප්‍රීති මහත්තාට දැන් අපි සෑම අපි මුලාවට තියෙනවා අපි මේ ප්‍රත්‍යක්ෂ ස්වභාවය විදිහට අපි මුලාවටපත් වෙලා මේ ගහතෝරන දවසින් ඉඳලා තමයි අපි මේ මුලාවටපත් වෙලා තියෙන්නේ. මොකද අපේ අම්මා අපිට අම්මා තුන සකස් කරගත්ත බෝලයක් නැත්තම් බෝනික්කේ අපිට ගෙනත් දෙනවා මේ පුතේ බෝනික්කේ. මේ පුතේ බෝලය. ඉතින් මේ අම්මා තුන මේ සකස් කරලා
චිත්ත රූප ගෝලයක් නැත්නම් චිත්ත රූප ගෝලික තමයි අම්මා අපිට මේක දෙන්නේ. ඉතින් අපි පොඩි කාලේ මහතෝරන කාලේ ඉඳලා තමයි මේ මුලාවට අපි මේ විඳීමට කැමැත්ත නිසා මේ විඳීමට අපි පුරුදු වෙනවා. අපි පුරුදු කරලා කියන්නේ අපි මේ කැමැත්තට මේ විඳින්නේ. එක්ක ඇලෙන්නේ එක්ක තරහ වෙනවා. ඉතින් ඒක තමයි අපි මේ ඒ පුරුද්ද තමයි අපිට දැන් මේ පොඩි කාලේ මහතෝරන කාලේ අපිට අපේ දෙමව්පියෝ ගුරුවරු වැඩි හිටිය අපිට ඔක්කොම මේ පුතේ මෝලේ මේ පුතේ මෝලික මේ පොත අපිට මේ එතකොට මේ සිතක් පහළ වෙන්නේ නැහැ. අපිට මේ සිත කියන දෙයක් පහළ කෙරෙන්නේ මේ සංඥා අවිද්‍යාව ඇති කෙරුවෙම අපිට මේ මහතෝරන කාලේ මේ පුතේ බෝලේ මේ පුතේ බෝලික අපිට ඇහැට දකින්න අපිට මේක ඇහෙන් අල්ල ගන්න බෑ. කනට ඇහෙනවා කනෙන් අල්ල ගන්න බෑ. ඉතින් අපිට මේකට කැමැත්තක් ඇති වෙනවා කැමැත්තක් ඇති වෙලා අපි මේකට පුරුද්දක් ඇති කර ගන්නවා. දකින්නකොටම අපිට ඒ පුරුද්ද ඇති වෙනවා. දකින්නකොටම අපේ කැමැත්ත ඇති වෙනවා. ඉතින් ඒ කැමැත්ත තුන අපේ මේ අපිට සසර කියන්නේ අපි බාහිර කාලේ ඉඳලාම ගිය මොහොත දක්වාම තමයි අපිට මේ සසර කියන්නේ. සසර පුරුදු කරගෙන අපි මේ බාහිර කාලේ ඉඳම අපි මේ සසර කරන මේ සසර පුරුදු කරපු අපිට රූපය කැලස්සල කැත ගන්ධ සුවඳ මේ හැම දෙයක්ම අපිට මේ පොඩි කාලේ මහතෝරන කාලේ ඉඳන් අපි මේ හැම දෙයක් ගැන මේ හැම දෙයක්ම සංඥාවකින් අපිව පනවා ගන්න හැම දෙයක්ම අපිට මේ අපි අපේ දෙමාපියෝ වැඩි හිටියා අපිට සංඥා විද්‍යාව නිසාම අපිට සංඥා විද්‍යාව තුලටම අපිට ඒක යොමු කරවලා තියෙන්නේ. ඒ සතර දැන් අපි පොඩි කාලේ අපිට පොල් ගහක් දකින්නකොට මල් ගහක් දකින්නකොට වාහනයක් දකින්නකොට මල් ගහ ගියා කියලා අපිට අර සතර පුරුද්ද අපි සතර පුරුදු වෙලුව විඳීම. ඒ විඳීමේ මතකයේ තමයි මේ පුරුද්දක් අතෙන් අපිට මේක මේ මුලාව. මේ සතර දැන් අපිට පොඩි කාලේ අපිට රෝස මලක් පෙන්නනවා මේ රෝස මල කියලා. අපි කොහොම හරි ඒක සිතේ පවත්වාගෙන අපිට දැන් අපිට මලක් දකින්නකොටම අපේ අර සතර පුරුදු කරපු විඳීම තමයි අර ඒ මතකයේ මේ මොහොතේ නෑ. අන්නේ මුලාව තමයි අපි මේ දැන් ඒ මුලාවේ අපිට මේ දැන් පෙන්නන මලක්වත් අපිට සතර පුරුදු අර අපි දැනගත්ත ඒ ඡායාවත් අපි දැන් මේ මොහොතේ නෑ. අපි මේ මොහොතේ නෑ. ඉතින් අපි අපිට මේ මුලා වෙලා. මොකද අම්මා පොඩි කාලේම අපිව මුලා කරපුවා අම්මා දුකට කරගත්ත බෝලයක් ගෙනදී. ඉතින් අපි කොහොම හරි ඒ බෝලේ අපේ සිතේ අපි සකස් කරගන්න කොහොම හරි අපි සංඥා විද්‍යාව නිසා අපේ හිත තුළ අපි සකස් කරගත්තා. එන්නේ සතර පුරුදු කළ විඳීම තමයි අපි මේ මනල කම්ම ඒ සතර අපේ පුරුදු කළ මේ මහතෝරන කාලේ පුරුදු කළ විඳීමේ මතකය තමයි දැන් අපිට මේ දකින්නකොටම අංශය සංඥාව අතීත මතකයේ වශයෙන් එන්නේ සතර පුරුදු කර අර මේ විඳීමේ මතකය. ඒ සතර පුරුදු කළ විඳීමේ මතකය තමයි දැන් අපිට අංශය දෙයක් දකින්නකොටම ඇහෙනකොටම දැනෙනකොටම ඒ අපේ සතර අපේ පුරුදු කළ විඳීමේ මතකය. ඒ මතකය මේ මොහොතේ නෑ. අපිට තන මේ මොහොතේ අංශය සංඥාව කියලා අපිට රැවටෙන්න අපිට මේක නිත්‍යයි සුඛයි ආත්මයි කියලා අපිට මේක මමය මගේ ආත්මය කියලා අපිට මේක මෙතන මේ මොහොතේ දෙයක් නෑ. මේ අර සතර පුරුදු කළ විඳීමේ මතකය තමයි අපිට මේ මොහොතේ එන්නේ. මේ මොහොතේ ඒ වගේ දෙයක් අපිට මේ මොහොතේ නෑ. අතීත මතය කියන්නේ මේ මොහොතේ නෑ. ඉතින් අපි දැන් මේ ප්‍රඥාන ස්වභාවය තුල උන්වය මුලාවට තමයි අපි වෙලා දකින්නකොටම දැනෙනකොටම පෙනෙනකොටම අපි කරන්නේ ආම් දැක්කා ආම් පෙන්නේ ආම් දැනුනේ කියලා මේ දඟල අපේ ප්‍රඥාන ස්වභාවයෙන් අපි මේ මුලාව තුල තමයි අපි මේ දකින්නකොටම
දකින්නකොටම ඇසෙනකොටම දැනෙනකොටම දෙයක් අපිට පෙනෙනවා ඇසෙනවා දැනෙනවනේ අපි ඒක මනෝමය වශයෙන් චිත්ත රූපයක් අපි සකස් කර ගැනීමක්. ඒක බොරුවක්. මනෝමය වශයෙන් අපි චිත්ත රූපයක් අපි දෙයක් දකින්නකොටම මනෝමය වශයෙන් අපි මේ සිතින් මවා ගැනීම. ඒ මවා ගැනීම තුළ තමයි අපි මේ විඳීම ඇති කරන්නේ. ඇලෙන්නේ හරි ගැටෙන්නේ හරි මේ චිත්ත රූපය. චිත්ත රූපය කියන කොහොම සටහනක් වෙන්නේ. ඒ චිත්ත රූපය කියන්නේ අටගත් මොහොතේම නැතන ස්වභාවයක්. එතන දෙයක් නෑ. අර ඉන්නේ ඇඳ ඉලක්ක වගේ. චිත්ත රූපේ අටගත් මොහොතේම නැතන. ඉතින් අපි මේක පවතින ස්වභාවයෙන් තමයි අපි මේක අරගෙන අපි මේක ඇදී ගැටි අපි තව ඉතින් අපි යන කෙලෙස් රැස්සක්පත් කරනවා. මේක මගේ මේක ලක්ෂණයි. අන්න ඒ වගේ අපි මේ පොඩි කාලේ අපි පහතෝරන කාලේ ඉඳලාම අපි මේ මුලාවටපත් වෙලා. ඉතින් අපි මේ මුලාව තමයි අපි මේ මෙච්චර වයසට ගිහිල්ලා දකින්නකොටම ඇසෙනකොටම දැනෙනකොටම මේ චිත්ත රූපයක් මාවගෙන චිත්ත රූපය තමයි. අපිට මේ ඇහැ අපිට ප්‍රශ්නයක් නැහැ. දකින්න රූපය ප්‍රශ්නයක් නැහැ. මොකද ඒවැය කෙලෙස් නැහැ. අපිට ඇහැට දැක්ක ඉවරයි. දැක්කොත් දැක්ක විතරයි. ඇහුනොත් ඇහුණා විතරයි. ඉතින් මේක දැක්කොත් මේක මේ සමාතුල සකස් කරගන්නවානේ අතීත මතකයක්. අතීත මතකයක් තුළින් මේක සමාතුල මේක මේ පුරුද්දක්. මේ පුරුද්දක් තමයි අපිට මේ සතර පුරුද්ද. සතර පුරුද්ද නිසා මේ පුරුද්ද තමයි දකින්නකොටම අපිට ඡායා මාත්‍රයක් දකින්නකොටම අපි මලක් කියලා ඡායා මාත්‍රයක් තුලදීම අපි ඒ චිත්ත රූපේ අපේ මේ අපි තුල සකස් කරගන්න ඉවරයි. මේක මේ ඡායා මාත්‍රයක්වත් අපේ මේ බාහිර ඇහැවත් ඒ දකින්න මලවත් අපි මේ ඡායා මාත්‍රයක්වත් නෑ මේක. අපි මේ ඒ අපේ පුරුද්ද නිසාම අපි ඒ චිත්ත රූපය සකස් කරගෙන ඇලි ගැටි අන්නේ කෙලෙස් වස්තුන අන්නේ ප්‍රත්‍යඥ ස්වභාවයෙන් මිදෙන්න නම් අපි මේ අත්ත වශයෙන්ම මේ මනෝමය ලෝකයෙන් අපි මේ නින්දක් නිදා ගන්න අපේ මේ සිහින රැස් කරනවා. ඒ සිහින වලින් තමයි අපි ඔය පුණ්‍යාවි සංකාර අපුණ්‍යාවි සංකාර ආනිජ්ජාවි සංකාර කියන මේ සංස්කාර ඔක්කොම මේ අපි අර නිදා ගන්න මේ සිහිනකට අපි මේ සිහිනයක් දකින්න අපි රැස්කිරීමක් කළේ තමයි අපි මේ මනෝමය ලෝකයක් තුලින් කරන්නේ. මේක සෑම තලයක් පාදාම අවිද්‍යාවත්‍ය කියන්නේ මනෝමය ලෝකය. හැම වෙලාවෙම සිතින් සකස් කරගන්න. ඇවුන පෙනෙනවා දැනෙනවා මේක සිතින් සකස් කර ගැනීම. ඉතින් මෙන්න මේ මනෝමය ලෝකයෙන් තමයි අපි කොහොම හරි අපි මේක දකින්න ඕනේ. මේ අභ්‍යන්තරය තුල චක්‍රයක් මේ අභ්‍යන්තරය තුල සකස් වෙන මේ අභ්‍යන්තරයේ ලෝකයෙන් තමයි අපි කොහොම හරි මොකද අපි හැම දෙනෙක්ම කොච්චර උගත් කොච්චර මේ මොනවා හැම කරුවත් අවිද්‍යාවත්‍ය තුල මේ සකස් කරගත්ත අභ්‍යන්තරය තුල සකස් කරගත්ත ලෝකයේ තුල තමයි අපි හැමදේම. මොකද මේ අපේ අභ්‍යන්තරය තුල අපි බහතෝරන කාලේ ඉඳලම අපේ අම්මලා තාත්තලාත් අවිද්‍යාවත්‍ය තුල අපිට මේ කියලා දුන්නේ. අපිත් අවිද්‍යාවත්‍ය තුල ඉඳලා මේ තාමත් ඉතින් අපි මේ අපේ තීන ලෝකයේ තුල අපි මේ ජීවත් වෙනවා කියලා මේ තීන ලෝකයක් මවාගෙන මැවීම තුල අපි ප්‍රත්‍යඥ ස්වභාවයෙන් ඉතින් අපි අන්නේ මැවීම තුලින් අපි ඒක කොහොම හරි අපි මේක අවබෝධ කරගන්න. මේ දකින්නකොට ඇදෙනකොට දැනෙනකොට මේක දැක්කොත් දැක්ක විතරයි. ඇහුනොත් ඇහුණා විතරයි. දැනුනොත් දැනුණා විතරයි. අන්නේ කියන අපි මේක මේ සිතින් දකින්න. අපිට මේ සිතින් දකින්න, සිතින් ආන්න, සිතින් දැනගන්න මේ දෙයක් නැතුව අපි කොහොම හරි අපි අපේ මේ කුසල සිතක් මවාගෙන අපි කොහොම හරි ඒ කුසල සිතින් දකින්නකොටම මේක මනෝමය දෙයක්. මේක මනෝමය මේ දකින්න දේ මනෝමය එකක් වෙලා ඒක අතීත මතකයක් වෙන අතීත මතකය මේ මොහොතේ අපිට මේක සකස් කරගන්නවත් මනෝමය සිතක් නැහැ. අපි මේ මුලාවෙන් තමයි අපි මේ මවාගෙන දැක්කා අපි මේ වගේ මනෝමය ලෝකයේ මුලාවෙන් තමයි අපි මෑගෙනාන්ට අපිට මේ සමදාම මේ පටිච්චසමුප්පාදයේ වශයෙන් මේ හේතුඵල ධර්මතාවයෙන් වශයෙන් මේ හැම වෙලාවෙම අපිට මේ පිටින් මේ මනෝමය ලෝකයේ නිදාස් වෙන තමයි උන්වහන්සේ අපිට මේ
දැන් මෙලාම ගිහින් ඉතින් අපි එන්නේ ඒක අපේ අධ්‍යයනයට අරගෙන අපි කොහොම හරි මේක ප්‍රායෝගික මේ ප්‍රායෝගික ක්‍රියාවලිය අපි කොහොම හරි අනුගමනය කරමින් මේ ප්‍රතිපදාවෙන් කොහොම හරි අපි අනුගමනය කරන්න පුරුදු වෙනවා. ඒ ඔච්චර තමයි තව මම කියන්නේ නෝක මේ දෙකෙන් කියන්නේම මේ අනුගමනය ප්‍රතිපදාව කොහොම හරි ඕගොල්ලන් පුරුදු කරගෙන මේ මෑනියෝ කොහෙට අපි මේ සම්මාසයෙන් මාතන හැමතැනම ගිහිල්ලා මේ හේතුඵල ධර්මතාවය අපිට පැහැදිලි කරනවා. ඉතින් අපි ඒක අනුගමනය කරමින් අපි ප්‍රායෝගික වෙන්න ඕනේ. ඔය දැන් ජීවිතේලා මේක හැකි මුලින් මේ අවබෝධය ලබා ගන්න හැකියාව කියන මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් දැන් ආයේ තවත් ඒ විදිහම ආරක්ෂාවක් සඳහා යම් කිසි මේ ධර්මමය ක්‍රියානුපාඩු පරිගස්සා ගැනීම සඳහා අපකින් ලබා ගැනීමට හේතු වූ වෙන තව දේශනයක් අපේ කුමාරගේ මහත්මානන්ටත් අපි ආරාධනා කර සිටිනවා.
සම්භාවිතාවේ අඩුයි. ඒ කියන්නේ අනාගතේ රැවටෙන එක අපි 100 නම් අපි මෙතන නොරැවටුණොත් මෙතෙන් යන එක 75 වෙනවා. මේක එකපාර වෙන එකක් නෙමෙයි. උඩකට මේක ක්‍රමක්‍රමයෙන් ආපස්සට වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ අතීත අංශය තණ්හාව මෙතන කරබාර වෙනවා. මේක තුනක් නෙමෙයි අත්‍තරම එකම තැන අපි විග්‍රහ කරනකොට විග්‍රහ කරලා තියෙනවා. ඒක අනාගත අපි ඒ වගේ තැනක රැවටෙන්න තියෙන අවස්ථාව අඩුයි. ඒ වගේ අර අපි ප්‍රායෝගිකව දැන් ඇහැට මෙතන ඇත්තටම හේතුඵල ක්‍රියාවලියක් ඇහැට අර දරුවාගේ රූපේ ආවා විතරයි. නමුත් මේක හිතේ තියෙනවත් නෙමෙයි. ඒකවත් මේක පැටලිලා හරිලා අර යකඩේක මලකඩ කෑ වගේ හිතේ තියෙනව නෙමෙයි. මේක අර හේතුන්ගේ ඒක සම්බන්ධ වෙනකොට අපේ අතීත අංශය දන්නවත් එක්ක ඩග්ගාලා එන්නේ ඒක. ඒක තමයි අපේ රැවටීම. අන්න එතෙන්දී අපි සූක්ෂම වෙන්න ඕනේ. මෙතන නොරැවටී ඉන්න. මේකට මෑණියෝ ඉස්සර ලස්සන කතාවක් කියනවා. අවාරයට අඹ වැටෙනවා වගේ සිහිය පිටවල මේ කියලා. මම ඔයගොල්ලෝ හොඳටම කිය මේක උන්වහන්සේ එහෙම කියලා මෑණියෝ මම එහෙම කියලා කියන අවාරයට අඹ වැටෙනවා වගේ කියලා කියනකොට මේක කරන්න බෑ. ඒත් දේශනාවේ අරගෙන අත්නා කියනවා ඔයගොල්ලෝ අපි අය වගේ තමයි මේක දහම් දකින්නේ කියලා කියනවා. අන්න ඒ වගේ අපේ දීර්ඝේ වඩා ගන්න ඕනේ. සිහිය තමයි එකම ඉස්සරහට. ප්‍රායෝගිකව සිහියම තමයි මේ නොරවටීම කියන තැන අපි ගලවගෙන කියන දැන් මම අර ආයතන විදිහට පරිස්සම් කරනවා මේක විඥානයේ ඉස්සරහ කරන ප්‍රායෝගිකව කියන ඉස්තරේ කරපේ ඉන්න අපි ඇත්තටම අපි කරගෙන කාටද මේ ධර්ම ඇත්තටම ගන්න අපි කරගෙන යන වැඩ ටික එහෙම කරගෙන අපි දුවන වේගයේ එහෙම දුවාගෙන මේක පොඩ්ඩක්වත් අනුකරන්නත් කැමති නැත්නම් පොඩ්ඩක් හරි විවිධ කියන්න අකමැති නම් මේක මම හිතන්නේ මේ සූක්ෂමව අපි අර සිහිය උපද්දව ගන්න එක කරගන්න අපහසු පුළුවන් නැති මේක ටයිප් කියලා තියෙනවා අතන කෙනෙක් පොඩ්ඩක් දුවන වේගය අඩු කරලා මේක ඇත්තටම වන්කොන 100ක් අපි අවංකවම කැප වෙලා මේ දුවන වේගය පොඩ්ඩක් අඩු කරලා පොඩ්ඩක් නිත්‍යයක් කැමති වෙලා අවුරුදු කෙනෙක් කැපවුණා නොලැබෙන දෙයක් නෙමෙයි. ඒක අත්දකින්න පුළුවන් ඇත්තටම අපි හිතපු මානසික මට්ටමේ මේ ධර්ම දැක්කම වෙන්නේ මොකක්ද? ඉස්සරහට කොහොමද මේක තල්ලු වෙන්නේ? ඒක හරි විපර්යාසයක්. මේ බුද්ධ ශාසනයේදී මම එකයි වතුර බෝක්ස් දීලා අපි කොහෙද ගිහිල්ලා පාරේ බුද්ධ ශාසනය පූජා කරන්නේ. ගන්දලා ඒක බඳලා තමයි පූජා කරන්නේ, විසි කරන්නේ ඒ විදිහටමයි. ඒක තමයි බුද්ධ ශාසනය කියන එක ඇතුළත ඒක හරි වටිනා තැන සතර විය මොනවාරි දේවල් වලින් මේ බාහිර ලෝක හදාගෙන මේ නොවැරදීම කියන තැනට මේ ආයතන දෙක අත් වෙන්නේ නැති හේතුඵල ධර්මම එතනින්ම අල්ලා ගන්න බලන්න මේක මුලබෙන දෙයක් නෙමෙයි. ප්‍රදේශවල සම්බන්ධ කටින්ම තමයි කරන්නේ. දැන් මේ ධම ඊටාම ඉක්මනින් අවබෝධ කරගත්ත කෙනෙක් ඉන්නවා. ඉතර අපිට ඊට කලියේ නැහැ. ඉතින් අපි එතුමියටත් ආරාධනා කරනවා අවස්ථාවේ හැටියට ඒ ලබාගත් දැනුම මේ තත්ත්වයේ වස්තුමි කොහොමද කියන එක පිළිබඳව අපිට යම් කිසි අත්දැකීමක් ලබා දෙන්නේ කියලා ඒ නිර්මල උත්තමාවියට අපි මේ අවස්ථාවේදී ආරාධනා කරනවා. Thank you.
අපි ලාභාලව එක්කෙනාට තවත් දෙයක් හොඳයිනේ. ඒ නිසා අර කේවලෙ ඉන්න මේ මාතාවටත් අපි ආරාධනා කරන වචන ඒ කීවියක්යි තමන් ලැබුණු අත්දැකීම පැහැදිලි කරලා සුළුවෙන්ම සාකච්ඡාව සම්බන්ධ වෙන තමයි.
ඒකෙන් හොඳ අදහසක් පැහැදිලි වුණා. ඒ කියන්නේ මෑණියන්ගේ දේශනයක් අරගෙන ඒක පැහැදිලි වෙනකන් අහන්න කිව්වා. අහගෙන යනකොට මට හිතෙන හැටියට අර මනස දැන් මමයි කියන පිළිගැනීම නෙවෙයි මනසට වැටහෙවි මේ මාර්ගය. අන්නේ ඊට පස්සේ මාර්ගයේ ගමන් කරන්නේ ප්‍රායෝගික වශයෙන් ගමන් කරොත් හොඳයි කියන එකයි දැන් මේකේ අදහස පැහැදිලි වෙනවා. ඒක හරි වෙන්න පුළුවන්. ඒ නිසා දැන් අපි ඒ කෙරෝලේ අගින් දැන් දේශනේ කලේ ඊළඟ කෙනෙක් ඉන්නවා. ඒ උත්තම අයයට තෝජා කරනවා අවස්ථාව දෙනවා. හැමදේටම ගොඩ යන්න තවත් මාර්ගයක් පැහැදිලි කළා. දැන් ඉතින් මේ පැත්තේ ඉන්න අය අඩුයි තාම. අපි ඔක්කොම ඒ පැත්තට නැట్లా තියෙන්නේ.
ඒ හන්දා දැන් අර පැත්තට යන්න උත්සාහ කරන්න ඕනේ. ඒ හන්දා දැන් එහෙම දැන් මෙතන ඉඳන් ඉන්න විදිහට 1 2 3 හැමතිස්සෙම ඔහොම වාඩි වෙන තුන්වෙනියට අපි ආරාධනා කරමු ඒ උත්තමාවියට කොහොමද දැක්කේ කියලා මේ අවස්ථාවේ හැටියට අපිට කාරණා ටිකක් පැහැදිලි කරන්න කියලා. ඒ උසානි උත්තමාව තමයි 1 2 3 කියලා වාඩි වෙලා ඉන්නේ. දැන් අපිට හොඳ උපදේශයක් දුන්නා ධර්ම ගබඩාවක් කරගන්න එපා වෙන්න එපා. අපි එහෙම වෙලා ඉන්නේ ඒකයි මේ කරදරේ. එහෙම අපිට කරදරේ නම් ඒකයි. ධර්ම ගබඩාවක් නේ. ඉතින් මේ ගබඩාව කොයිතරම් ධර්මවත් වෙලා තියෙනවද? නේ. එතකොට බොහොම ධම්පත් තියෙනවා. ඒක බාධාවක්. දැන් මේ ධර්මයේ දැකපු උත්තමාවිය ප්‍රකාශ කරනවා මේක ගබඩාවක් නොකරගෙන මේක අර මනසට වටහාගෙන යන්න කියන ගමන තමයි ඔය කියන්නේ. ඒකට දැන් කොහොම හරි අපි ඔක්කොම එන්න ඕනේ නේද? එතකොට මේ එන මගට අපිට මේ තාක් දීලා තියෙන යම්කිසි මේ මෑණියන් වහන්සේ නෙවෙයි මෑණියන් වහන්සේ මූලිකත්වයේ ඉන්නවා ඉඳලා අපිට ධර්ම ගැටළු විසඳලා දෙනවා. ඒ අතර මේ මග යන්න කියන දෙන්නෙක් ඉන්නවා මේ පැත්තට. මේ විශේෂයෙන් මේ පැත්තට ඉඳලා හැවදම යනවා වගේ පේනවා. ඉතින් ඒකත් වටිනවා. දැන් අපි ඒක ඒ හැමලා අපි එහෙම ධර්මය අපිට දෙන මම හිතන්නේ හැමදාටම දැඩියාවෙන් කොහොම
උපේක්ෂා සීලව තමන්ගේ ආහාර ටිකත් හදාගෙන ගිහින් දේශනේ කරනවා. එහෙම අය අඩුයිනේ. ඒ හන්දා එහෙම කරන එක්කෙනෙකුටත් අපි අවස්ථාවක් දෙමු නේ. එහෙනම් රෝසිනී උත්තමාවටත් දැන් අවස්ථාවක් දෙමු.
තවත් දේශනාවකට සවන් දෙන්න පෙර ආතුව දැන් මේ ධර්මශාලාව අධ්‍යක්ෂිය මූලික අධ්‍යක්ෂියක් කරගත්තු එකෙක් ඉන්නවා. නැත්නම් සමහර වෙලාවට ඒක ආද ඒක වටිනාකම එක්කම දෙන්න ඇවිදින් ඉන්නවා නේද? ඒක අපිට පසුට. ඉතින් ඒ නිසා ආද තුන්වෙනියට වාඩි වෙලා ඉන්නේ. කොහොමද වැඩි? ඒකින ඒ නිසා අපි එතුමියට ආරාධනා කරනවා. එතුමිය ටිකක් හඬලා කියනවා. ආරල්ලෙන් කෙටියෙන් කියයි. ඒකටවත් නෑ. අපි එතුමියට ආරාධනා කරනවා ඒ ධර්ම මණ්ඩපයේ සම්බන්ධ වෙන ලෙස ඉල්ලා ගන්නවා. නායනීට කතා කරේ නැද්ද ජයගිරි? නායනීට මතක් කරේ නැද්ද? මතක් කරා නෑ. ධර්මය අහලා අහපු තරම හොඳටම ඇති කියාට තමයි තියෙන්නේ. මේක කොච්චර කාගේ බොහොම ඇහුණත් සම්මාගේ තුලින් මේක දකින්නේ නැත්තම් කවදාවත් මේක වෙන්නේ නැහැ. ඒක ඉතින් ඒක එහෙමම තමයි. අපි තුල මේකේ උන්වහන්සේම කියලා තියෙනවා මෙතන වීරයක් වඩන්න ඕනේ. සිහියක් තියෙන්න ඕනේ. සිහිය තියෙනවට උපමා දීලා තියෙනවා. අර අපි නිකන් සිහිය නෙමෙයි චුට්ටක් මේ බාහිරයට ගිහිලා ආපහු මේ ඇතුළට ඇවිල්ලා ආයෙ චුට්ටක් ඉඳ තියෙන වෙලාවක ආයෙ චුට්ටක් බලලා නිවාඩුවක් වෙලා ඉන්න ඕනේ කියලා ඔහොමම බෑ. අර ඇත්තටම සිහිය පවත්තන්න උපමාවක් දීලා තියෙනවා බුදුන් වහන්සේ අර නටන පිටිසක් මැද්දෙන් අර තෙල් මේ බඳුනක් ගෙනියන කෙනෙක් පිටිපස්සෙන් වදකේ වෙනවා. අර තෙල් බිඳුවක් හරි හලන්නේ නැතුව අර නටන පිටිස මැද්දේ ඇඟේ හැප්පෙන්නේ නැතුව මේ තෙල් බඳුන ගෙනියන්න ඕනේ. අර බිඳුවක් හරි හැලුණොත් පිටිපස්සේ අර වදක හිත කසා දමන්න තමයි එන්නේ.
කොච්චරට ඒ උපමාවම ඇති ඕගලන්ට ඒක තේරුම් ගන්න සිහිය කොයිතරම් තියෙන්න ඕනද කියලා. අපි හිතන සිහියක් නෙමෙයි මෙතන තියෙන්න ඕන. ඇත්තටම එච්චරට සිහියක් මෙතන තියෙනවා අපි මේ සංසාරයෙන් ගැලවෙන්න. නැත්තම් අපිව ගහගෙන යන පැත්ත වැඩි. ඒ නිසා මේ ඒක හැම වෙලාවෙම අපි මෙතන මේ ආයි හෙට දවසක් එනකම් කවදාවත් ඉන්න කා. හිත නෙමෙයි ඊළඟට අඩිය තියෙන මොහොතක් අපිට විශ්වාස නැහැ. ඒ තරමට මේක සසර භයානකයි. මේකෙන් මේ අපිට ආයේ මේ මනුෂ්‍ය ආත්මයක් ලැබෙනවා කියන එක හිතන්නවත් බෑ. ඒකටත් කොමා දීලා තියෙනවා. මිය සීලකට ගත්ත කොටසක් විතරයි මේ මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්නේ කියලා. ඉතින් ඒවා ඔක්කොම කියලා තියෙන්නේ. ඉතින් තමන්ගේ පැත්ත පොඩ්ඩක් අර දකින්නේ නැති එක තමයි අඩුපාඩුව තමයි තියෙන්නේ. ධර්මයේ මෑණියන් වහන්සේ හොඳටම කියලා තියෙනවා. හැම දේශනාවකදීම සම්පූර්ණ මේ ධර්මතාවය දකින්න දේශනා ඔක්කොම තියෙන්නේ. එකක් හරි අරගෙන මේ දවසට පොඩ්ඩක් මේක හැරෙන්න මේ පැත්තට. මොකද අපි මැරෙන මොහොතට ඔය කියන ඉන්න අය කවුරුත් නැහැ අපිට පිටට. කෙනෙක් එන්නේ නැහැ, දරුවෝ එන්නේ නැහැ, අම්මා තාත්තා එන්නේ නැහැ. දැන් මගේ අම්මා නැතුණා මට යන්න බැරි වුණා යත් එක්ක. ඇත්තටම මේ තමන් අපි කවදාවත් මේ සත්තු අපි මේ මරණයෙන් බේර ගන්නවා. හරක් නිදහස් කරනවා. ඔය හරක වෙලා එන්නේ කවුද? මේ මිනිස්සෙක්ම තමයි. අත්පාදාත් සතා බේර ගන්න හැදුවට බේරෙන්නේ නැහැ. සතා බේර ගන්න තියෙන එකම අවස්ථාව තමයි මේ මනුෂ්‍යාත්මය. අපි තමයි ඊළඟට හරක් වෙන්න හරි ඉන්නේ. එතකොට අපි තමන් අභේදානයක් දෙනවා නම් මේ අවස්ථාවේ තමයි මේ අභේදානය දෙන්න එකම සුසුකම තියෙන්නේ. මෙතනදී මේ පැත්තට කොහොම හරි තමන්ගේ පැත්තට හැරෙන්න. හැමදාම අපි මට කියන්න තියෙන මේ මැජික් බලම තමයි ඉන්නේ. මැරෙනකම්. කවදාවත් ඔය මැජික් එක කොහොමද කරන්නේ කියලා කිසිම බලලා නැහැ කවුරු. අපි මැජික් එක බලනවා මේ හම්බෙන මැජික් එක පොඩ්ඩක් එහාට මෙහාට කරන්න දගනවා වගේ එකක් තමයි තේරෙන්නේ. මැජික් එක කරන්නේ කොහොමද කියලා දැක්කනම් මේකට රැවටෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ මේ දැන් මැජික් පෙන්නනකොට අපි මේ ඉස්සරහට හිටියොත් අපි ඕක බල අර කපන කොටනේ පෙන්නන යා මැජික් එකක් නේ කරන්නේ. ඒත් අපි බය වෙනවා නේද? ඔය දැකලා තියෙනවනේ මැජික් මේ සංදර්ශන. එතකොට අර ඒ කවදාවත් මේ මැජික් එක කරන්න කෙනා බය වෙනවද? බය වෙන්නේ ඔක්කොම අර ඔඩියන්ස් එකේ ඉන්න කට්ටියනේ. ඒ සේරම බය වෙන්නේ මොකක්ද? අර ඒක ඇත්ත වුණ නිසා නේද? හැබැයි ඔතන කෙනෙක් නැගිටලා ගිහිල්ලා අර මැජික් එක කරන විදිය බලනවා. කොහොමද මේක වෙන්නේ? හැබැයි එයා ඒක දකිනවා ඇතුලේ. හැබැයි එයා ඒක දකින මොහොතේම මොකද වෙන්නේ? තවදුරටත් ඒක මැජික් වෙනවද? මායාවක් වෙනවද? එයා ඒක දකිනවා ඒක කරන විදිහ. ඒකට එයා ඇවිල්ලා ආපහු වර අනිත් මිනිස්සු අතරින්ම වාඩි වෙලා ඉන්නවා. දැන් ඔය දෙගොල්ලන්ගේ වෙනසක් තියෙනවා. දැන් අරගොල්ලෝ බය වෙනවා. අරයා බය වෙනවද? අර ගිහින් පිටිපස්සෙන් බලපු කෙනා. කවදාවත් බය වෙන්නේ නැහැ. ඒ බය වෙන්නේ නැත්නම් එයා hina වෙන්නේ. මේ කරන දේවල් වලට. ඒකට එයා හොඳටම දන්නවා මේක වෙන්නේ මෙහෙමයි. මේක වෙන්නේ මේ ආකාරයට. ඒකට එයාට කවදාවත් කොච්චර අර ඉතරහා ඉඳගෙන අර මැජික් එක බැලුවත් එයාට කිසිම දෙයක් එයාට එතන මැජික් එකක් එයාට කපන කොටන එකක් හම්බෙන්නෙම නෑ එයා කවදාවත්. අනිත් අයට එහෙම දේවල් පේනවා. ඉතින් අපි අර මැජික් එක මේ නරඹන පිටසක් වෙන්නේ නැතුව මේ ඉස්සරහා ඉඳගෙන පොඩ්ඩක් ඔක පිටිපස්සෙන් ගිහින් බලන්න මේක වෙන්නේ කොහොමද කියලා. වෙන්නේ කොහොමද කියලා දැක්කොත් තමයි අපිට මේ අපිට මේ සිතුවිල්ලක් හැටියට මේ සකස් කිරීමක් මේ වෙන්නේ. ඒක දැක ගන්න පුළුවන් මේක කොයි ආකාරයකට මේක හැදුනේ කියලා දැක්කනම් අපිට මේකට රැවටෙන්න ඉඩක් හම්බෙන්නේම නැහැ. කිසිම දෙයක්. ඉතින්ම දැන් අපි කෙටියෙන්ම කිව්වොත් අපිට මොකද වෙලා තියෙන්නේ කියලා මම පොඩි උපමාවකින් කියන්න. අපි ඔක්කොම මේ ෆිල්ම් හෝල් එකකට ගිහින් ෆිල්ම් බලලා තියෙනවනේ නේද? එතකොට දැන් ෆිල්ම් හෝල් එකට යන්නේ අපි ෆිල්ම් එකක් බලන්න. එතකොට ගිහින් වාඩි වෙලා ඉන්නකොට දැන් තාම ෆිල්ම් එක පටන් ගත්තේ නැහැ. එතකන් අපි ඉතින් hina වෙවි නිකන් කතා කර ඔය ඉන්නවා. හැබැයි ඔන්න දැන් ෆිල්ම් එක පටන් ගන්න යනවා. පටන් ගන්න යනකොට මොකද කරන්නේ ඉස්සෙල්ලා මේක? ෆිල්ම් එක පටන් ගන්න කලින් මොකද කරනවද යා?
තද කළුවරක් එනවනේ. ඝන අන්ධකාරයක්. ඔන්න ඒ අන්ධකාරේ තමයි අපිත් ඉන්නේ. මා තමන් හදාගන්න. තමන් දැක ගන්න. එතකොට මේ ඝන අන්ධකාරයක් ආවොත් තමයි අපිට පැහැදිලිව අර මේ අරක පේන්නේ. එක මොහොතකින් අපිට ওই ෆිල්ම් එකේ යන අතරතුරේදී අපි මේ ෆිල්ම් එකට සමවදිනා නේද? එතකොට අපි මේ බලන්නේ ෆිල්ම් එකක් කියලා අපිට අවබෝධයක් එනවද? නෑ නේද? අපි ඒකේ සංවේදී දර්ශනය එනකොට අපි අඬනවා. අපිට තරහකාරව එකට හැප්පෙනකොට අපිට තරහක් එනවා. නේද? ඔය දෙකටම නැති ඒවත් එනවා. ඔය ගණන් ගන්නෙත් නැති ඒවා. දැන් ටිකකින් අපි අඬනවා. ඔය වෙනවනේ. මට නම් වෙලා තියෙන ඒවා. කාටවත් එහෙම වෙලා නැහැ කියලා මම හිතන්නේ නැහැ. ෆිල්ම් එක බලනකොට අපි ඕවා වෙලා තියෙනවා නේද? එතකොට අපි අර ඝන අන්ධකාරේ ඉන්නේ දැන්. අපිට මේ ෆිල්ම් එකක් බලනවා කියලා එකක් එන්නේ නැහැ. ඇත්තට අපි ඒකට රැවටෙනවා. අපි අඬනවා. දැන් අපි අඬන්නේ මේක ඇත්ත කරගෙන නේද? අර පේන දේ ඇත්ත කරගෙන අපි අඬන්නේ. දැන් ඔහොම අඬාඩ ඉන්නකොට එකපාරට විවේක කාලයක් එනවා. විවේක කාලෙදී මොකද වෙන්නේ අපිට? දැන් අන්තිමට ගියේ උත්තටම සංවේදී දර්ශනයක් කියන්නේ. මොන එකපාරට විවේක කාලය කියලා මොකද ගන්නේ ආයේ? ආයෙ ලයිට් දානවා නේ. දැන් ලයිට් දානකොට මොකද වුනේ අර අඬ ඊට ඔයාලට පස්සේ චුට්ට වෙලාකින් ආයෙ අඬනවාද ඊට පස්සේ? නෑ. දැන් හොඳටම දැනන විවේක කාලයක්. දැන් ලයිට් ආයෙ ඇවි. දැන් ආයෙ මොකද වෙන්නේ? දැන් ආලෝකයේ තුලදී අපිට අර අඬන්න පුළුවන්ද? දැන් මොකද පේන්නේ ආලෝකයේ තුල? දැන් චුට්ටක් හරි මෙතන ප්‍රඥාවන්තයෙක් හිටියා නම් දැන් චුට්ටක් උතන වෙනවා යම් කිසි දෙයක්. ඔක්කොට හොයන්න ගන්නවා. දැන් මම රැවටිලා ඇඬුවත් එක්ක. දැන් අඬපු කෙනාට ප්‍රඥාවක් ආව කියන්නේ කොයි ඉන්ටර්වල් එක වෙලාවේ. දැන් බලනවා මෙතන ආලෝක ධාරාවක් කරා මෙන්න මේ වගේ තිරයකට ප්‍රොජෙක්ටර් එකක් කරා රූප ටිකක් පතිත වෙනවනේ නේද? එතකොට ඒ රූප ටික හැදුවෙත් කොහොමද? චූටි කොටස් එක්කව කරලා නේද? චූටි කොටස් ටිකක් එක්කව කරලා එක දිගටම යන විදිහක් නේද පෙන්වන්නේ අපිට. හැබැයි අපිට අමතක වෙනවා නේද අර චිත්‍රපටිය බලද්දි මේ කොටස් කෑලි ටික එක්කව කරලා මේ යන එකක් කියලා. ඕකේ මුකුත් ක්‍රියාවලිය අපිට පේන්නේ නැහැ. අපි අරකට රැවටිලා අර පේන සිදුවීමට නේද අපි මේ අඬන්නේ. හැබැයි මේ දැන් ඔය ඕවෑන් එකක්වත් නොතිබුණා නම් අපිට අඬන්න පුළුවන්. මේ තිරේ නොතිබුණා නම් මේ ආලෝක ප්‍රොජෙක්ටර් ඒව නැති වුණා නම් එතන අපිට මොන හරි කරන්න පුළුවන්. බෑ නේද? එකක් හිතලා බලන්න. අපි මේ දැන් අපිට සිතුවිල්ලක් ඇවිල්ලා අපි ඒකට එක්කෝ රාගසිත, ද්වේෂසිත, මොහසිත දෙකටම නැති එකක් එන්නේ මොකක් නිසාද? අර චිත්‍රපටිය ඇත්ත කරගත්තු නිසා නේද? හැබැයි ඔක හැදුන හැටි දැක්කම අපිට අර ඔය තුනෙන් එකකටවත් යන්න පුළුවන්. බෑනේ නේද? එතකොට අර බලන්න දැන් ඝන අන්ධකාරේ නේද මේ අපි ඉන්නේ ඒක. ඒක වැටහෙනවද? අන්ධකාරය තියෙන නිසා මේ ඔක්කොම අපිට වැහිලා තියෙන්නේ. ඒකට මේ ආලෝකයේ තියෙද්දි අපිට මේක ඇත්ත කරගන්න බෑ. මේ ආලෝකය දෙන්න තමයි මේ දහම බුදුන් වහන්සේ දුන්නේ ඇත්තටම. ඒක උපයෝගී කරගෙන මේ සමාතුල ආලෝකයක් වද ගන්න හැටි තමයි මේ කියලා දුන්නේ. ඒකට ඉතින් මේ සමාගේ පැත්තට හැරෙන්නේ නැතුව මුකුත් මේක දකින්න නම් බෑ. කොහොම ඇහුවත් අපි තමා තුල මේක වෙන්නේ කොහොමද කියලා දකින්න ඕනේ. එතකොට අර මේ අපිට සිතුවිල්ලක් එන්න නම් මේකේ ක්‍රමයක් තියෙනවා. අපි රැවටෙන සිතුවිල්ල. හැබැයි ඊට කලින් දෙයක් සිදුවීමක් වෙනවා. අනේ සිදුවීමට හැරුණා නම් කවදාවත් මේ හම්බෙන එකට රැවටෙන්න විදිහක් නැති වෙනවා. අන්න ඒක හොයාගන්න. අන්න ඒක හොඳට හොයලා මේක සමාට ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන මේක මෙහෙමයි කියලා. ඒකට මේ යෝනිසෝ මනස්කාරය හැම මොහොතකම මුත්තක් ගෙදර වැඩ කළා විවේකයක් තියෙන වෙලාවට බලනවා කියලා හිතලා මේක කරගන්න බෑ. හැමෝගෙම තියෙන ලොකු අඩුවක් විදියට දකින්නම අර සමාගේ පැත්ත නැති එක කියලා තමයි මට ගොඩාක්ම හිතෙන්නේ. මේක එහෙම දකිනවා නම් කොහොම ඉතින් දවස් 7ක් යනකොට මේ
මේක දැක්කට ඉවර කරගන්න. මම වෙලාවක් කියන්නේ ඉතින් මේකේ සත්‍යතාවය මේක ඇත්ත දැක්කනම් රැවටෙන්නේ නැතුව එතන මොකද්ද වෙන්නේ කියලා දකින්න ඕනේ. වෙලා තියෙන දේ අපිට මේ අපි හේතු දකින්නේ. අපි දකින්නේ ඵලයේ විතර. අපි හැමදාම දේ දුන්න දකින්න බෑනේ නේද? දේ දුන්න දකින්න මොකක් වුණාම හේතු ටිකක් එකතු වුණාම නේද මේ දේ දුන්නක් අපිට විද්‍යාමාන වෙන්නේ. එතකොට හේතු හැමදාම තියෙනවා. දේ දුන්න හැමදාම තියෙනවා. ඒ දෙකම අරක හේතු නැති වෙනකොට දේ දුන්නත් නැති වෙනවා. ඔය වගේ සිදුවීමක් තමයි හැම වෙලාවෙම මේ ක්ෂණයක් පාසා අපිට මේ සිද්ධ වෙන අනන්ත වාරයක්. අපිට පේන්නේ. අපිට මේක මේ ඉන්ද්‍රිය ගෝචර නැහැ. ඒකයි මේක ප්‍රඥාවෙන් දැකගත්තොත් තමයි මේක මෙන්න මේ ආකාරයටයි මේක සිදු වෙන්නේ කියලා දකින්න පුළුවන්. ධර්ම දේශනා කරලා තියෙනවා ඉතින් ඕන තරම්. අන්නම් කියන්නේ සමාගේ පැත්තට හැගෙතුණු මේ අහපු ධර්මයක් මොකද්ද කියලාවත් තේරෙන්නේ නැහැ. අපි ඒකට හැරිලා හිටියොත් අපිට අන්න අර ඇයිත්තේව උදව් කරගන්න පුළුවන්. ඒක අපිට මේක බලන්න බෑ. උන්වහන්සේත් මේක පරිශ්‍රණයක් කළානේ නේද? ඒ වගේම අපිත් මේක කරලා බලන්න ඕනේ. දැන් අපිට අහගත්තට පමණින්ම බෑ. තමා තුලින්ම මේක කොහොම හරි මේ අපිට හැටියට බලන්න ඕනේ, දකින්න ඕනේ. මේක දකින්න එක. වඩාත් කරන එකක් නෙමෙයි. කරන්න කිසි දෙයක් කිව්වේ නැහැ. මේක තමා තුළ දක්මක් තියෙයි. දකින්නයි ඕනේ. ඉතින් අර ඒ අඩුපාඩු තමයි ගොඩක්ම දැන් මේ කාලය තුලටම දැක්කේ මේක බලන්නේ නැතිකම තමයි වෙලා දකින්න නැතිකම. ඒක දැක්කම මෙච්චර අමාරුවක් එන්නේ නැහැ. එතකොට මේ අන්ධකාරය නැති වෙලා යනවා. හැම මොහොතකම එතකොට මේ ආලෝකය පවතින තමයි. රවට්ටන්න බෑ. අර ආලෝකයේ තුලදී අපිට චිත්‍රපටියට අඬන්න කරන්න යන්න බෑ වගේ අපිට ආලෝකේ තියෙනවා නම් මේ පැහැදිලි වෙන දැක්මක් තියෙනවා. හැම මොහොතකම පැහැදිලි දැක්ම තුල ඒක ප්‍රගුණ කරගෙන යන්නයි තියෙන්නේ. ඒ දැක්ම තුල දවසම ඒකට යොදවන්නේ ඒක. ඒ දක්න දේ. රැවටෙන්නේ නැතුව. ඒකට ඉතින් මේක කොහොම හරි යන්න පුළුවන්. මේක මේ මනුෂ්‍ය ආත්මයක් හම්බුනේ එක අපරාධ මේක නවත්තන්න එපා මොකක්වත් කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ තරම් මේකෙන් මේ අන්ධකාරයේ ඉන්නකොට අන්ධකාරයේම තමයි. අන්ධකාරයේ ඉන්නේ කියලාවත් තේරෙන්නේ නැහැ. ආලෝකය ආවට පස්සේ තමයි අන්ධකාරයේ හිටියේ කියලා තේරෙන්නේ. එතකන් තේරෙන්නේ. ඒකට කලින් මේක මේ වෙන ආකාරය දකින්න. ඒක පොඩි දෙයයි මේ හැමදේම පිළිසිඳ දකින්න තියෙන්නේ. මේ ආයතන පිළිසිඳ දකින්න. පංච උපාදානස්කන්ධයේ පිළිසිඳ දකින්න. මේ ආයතන වලට ගෝචර වෙන මේ රූප ධර්ම ටික පිළිසිඳ දකින්න. ඔය ටික තමයි තියෙන්නේ. වැඩක් නෑ මේ මෙතන අමාරු නෑ. ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුර තියෙන අර සියුම් නිසා. ගොඩක් සංකීර්ණයි කියලා හිතන්නත් එපා. මට බෑ, තාම බෑ, අපිට බෑ. මේ අපිට කල්පනාව නෑ මේක අමතක වෙනවා. එහෙම කියන්න එපා. ඒක හිතට දෙන්නත් එපා කොයි වෙලාවක. සමහරට කොහොම හරි පුළුවන් මම මේ භාවයේදීම මම මේ ආත්මෙදිම කොහොම හරි මම මේකෙන් නිදහස් වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන මේක දකින්න. මේ සියලු දෙනාටම මේ අන්ධකාරයෙන් ආලෝකයට යන්න ලැබෙන්න කියලා අදිෂ්ඨාන කරනවා. හොඳයිනේ අපිට ලොකු මේ ගමනට වෙන විදියකින් කියනවා නම් කල්ලුවක් තමයි ලැබුණේ මේකෙන්. මොකද මේකට කල්ලුවක් නැතුව බෑ. ඇත්තම කියනවා. අපි දැන් නිකම් මෙච්චර කාලයක් හිටියන්නේ. කවුරුවත් පිපිලිලා ආවේ නැහැනේ. දැන් මං හිතන්නේ පිපිලිලා ඒක ආව තියෙනවා. ඒක මේ පැත්තෙන් ඕනේ. එහෙම මේ පැත්ත නිදාගත්තොත් බෑ මේක. මේ පැත්ත නිතරම අවදියෙන් මේගොල්ලන්ට ඇඟිල්ලෙන් අයින්නම වෙනවා. අපි ඇතුළු. ඒ නිසා මම නිරන්තරයෙන් මතක් කරන්නේ දැන් මෑණියන් වහන්සේට ටිකක් අසනීපයි. හැබැයි මෑණියන් වහන්සේට මේ වගේ දැන් මේ Taman හොයාගත්තු ධර්මයේ දැකලා
ඒක දෙනකොට මේ වගේ අවස්ථාවන් දැක්කම මෑණියන් ලොකු සතුටක්. දැන් මේ සතුට නොකඩවා පවත්වාගෙන යාම සඳහා වගකීම මෙතන හිටන් ලැබෙන්න ඕනේ වයි. ඒ වගේ මේ පැත්තේ ප්‍රායෝගික බවක් ඕනෑමයි. මෙන්න මේ දෙක තුනම එකට ආපුවම ගමන යන්න ලේසි. ඒකයි මේ තල්ලුව නැත්තම් යන්න බෑ. මොකද හේතුව මේ ඔය අර සූත්‍රයේ තියෙනවානේ කාලේන ධම්ම ශ්‍රවණ කාලේන ධම්ම සාකච්ඡා. ඕක අනිවාර්යෙන්ම ඕනේ. නිරන්තර සාකච්ඡා ඕනේ. නිරන්තර දේශනා ඕනේ. ඒක නැත්තම් මේක අභාවයට යනවා. ඒ නිසා මේක දිගට පවත්වාගෙන යන ගමන් අපි ඔයගොල්ලෝ වැඩි කරමු. දැන් ඒකෝට මෑණියන් සතුටක් තියෙන්නේ. අපි ඒක ලබා දෙන්න සම්පූර්ණයෙන් නිරන්තරයෙන්ම උත්සාහ ගන්න ඕනේ. බුදුන් දැක්කයි කියන්නේ ඒක තමයි. ඒ නිසා එහෙනම් අද විශේෂයෙන් මෑණියන් වහන්සේ ඇතුළු කොට ඇත්තා වූ මේ දහම දැකගත්තු ඒ කුඩා මෑණිවරු හැම දෙනාටත් ඒ වගේම මෙපිය තුමන්ලාටත් අපි අතින් යම් කිසි දෝෂයක් වචනකින් වැරදීමක් සිදු වුණා නම් අපිට क्षमा කරලා මේ ගමන යන්න ආශිර්වාද කරන සේක්වා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනකටම යන්න ශක්තිය ධෛර්යය වාසනාව වේ. මම හිතන්නේ ඔයගොල්ලන්ට ආදර්ශයක් වෙන්න ඇති මේ පහුගිය කාලයක් තුල මේ ධර්මය අහලා ධර්මයේ ප්‍රගුණ කරලා ලැබපු ප්‍රතිඵල තමයි මේ ලැබපු ඵල. ඉතින් ඕගොල්ලන්ටත් මං හිතන්නේ ශක්තිය ධෛර්යයක් ලැබෙනවා. මේ වගේ ප්‍රතිඵල ලබන්න පුළුවන් නම් ඇයි අපිට බැරි? අන්න මං හිතනවා ඕගොල්ලෝ දැඩි අධිෂ්ඨානයක්, දැඩි වීරියක්, දැඩි ශක්තියක් ලබා ගනී කියලා අද මේ එකතු වෙලා කරන සාකච්ඡාවට. අපිත් හැම මොහොතේම ආශිර්වාද කරනවා. අපි හැමෝගෙම ආශිර්වාදය ඕගොල්ලන්ට ලැබෙනවා. මේ ධර්මයේ මේ ජීවිත කාලය තුලදීම ප්‍රත්‍යක්ෂයෙන් දැක ගන්න ලැබේවා කියලා. ඒ වගේම අද විශේෂයෙන්ම ජයකොඩි යුවල ඇතුළු ඒ පවුලේ දරුවෝ ටික ඇතුළු මේ ගම්පහ පැත්තේ කට්ටිය එක්කෙනෙක් නෙමේ හැම දෙනාම මේකට පුදුම සහයෝගයක් දක්වලා පුදුම කැපවීමක් කරලා පුදුම විදියට ඒගොල්ලන්ගේ ධනය වැය කරලා මේ ලොකු පුණ්‍ය කර්මයක් කරා ආර්යයන් වහන්සේලාට කරන පූජාවක් දානයක්. ඉතින් ඒකේ ආනිසංස ඕගොල්ලෝ ලබනවා. ඕගොල්ලන්ටත් මේ සංසාරේ විලායත් නම් මිය මාරේ අපවාදයක් ඒ සියල්ලගෙම නිදහස් වෙලා මේ ජීවිත කාලය තුලදීම මේ ධර්මයේ දැක ගන්න වාසනාව ශක්තිය ලබා ගන්නයි මේ කැපවීම සියල්ලම කරන්න කියලා අදිෂ්ඨානයකින් ඒ සියල්ල සාර්ථක වේවා කියලා අපි හැමදෙනාම ආශිර්වාද කරමු. හැමදෙනාටම තෙරුවන් සරණයි. මේ ධර්මයේ දැකපු හැම කෙනෙක්ම ඕගොල්ලන්ට හැම වෙලේම අර කියන තල්ලුව දෙන්න ඕගොල්ලන්ව අවදි කරන්න ඕගොල්ලන්ට සහයෝගය දෙන්න. ඒගොල්ලෝ මං හිතන්නේ කිසි කෙනෙක් පසුබට වෙයි කියලා ඕන කෙනෙක් ඕගොල්ලන්ට ධෛර්යය දෙයි, ශක්තිය දෙයි, වීර්යය දෙයි. මම බලාපොරොත්තු වෙනවා මං නැතත් අනාගතේට මේ ධර්මයේ මේගොල්ලන්ගේ අතින් දේශනා වෙලා ධර්මයේ බැබලෙන යුගයක් අනාගතයට ලැබෙයි. ඕගොල්ලෝ හැම දිනම ධර්මයේ දැකලා. ඒ නිසා ඒකට ලොකු නිරාමිෂ සුවයක් සතුටක් මටත් තියෙනවා.